recording පටන් ගන්නවා දැන් ඉඳලා. right ඔකලංගේ whiteboard එක අරගමු. right අපි එතකොට operating system සම්බන්ධයෙන් ඕගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන් තැන් කීපයක් එකක් තමයි theory පැත්ත 7 state diagram එක ඇඳලා සත්ත්ව රූප සටහන සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් context switching සන්දර්භ ස්විචනය සම්බන්ධයෙන් මේ වෙනකොට ප්‍රශ්න අහලා තියෙනවා right ඊළඟට process එක සම්බන්ධයෙන් සහ අපි අර කරපු ගණන් වර්ග වලින් බොහොම සුළු විදිහට ගණන් අහලා තිබුණා 2018 වෙනකම්. දැන් 2019 ප්‍රශ්නේ ඔයිට වඩා වෙනස්. එකම concept එක අහලා තිබ්බේ නමුත් වෙනස් විදිහකට අහලා තිබුණේ. ඒක මම පොඩ්ඩක් මෙතනට අරගන්නම්. ගිය සතියේ අපි 2018 වෙනකම් ප්‍රශ්න ටික කරා. ඔව් දිල්ෂාන් YouTube එකනොත් බලන්න පුළුවන්. YouTube channel එකෙන් බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මම channel එකේ තියෙන ටිකම තමයි මෙතනට ගෙනලා තියෙන්නේ. අර channel එකේ ඔක්කොම ටික එකට තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් තෝරගන්න අමාරු වෙන්න පුළුවන්. මෙතනින් යන්න පුළුවන්. නැත්නම් ඒකේ playlist එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයගලන්ට. ගැටලුවක් නැහැ. හරි මේ සතියේ මේ තියෙන අපි ගිය සතියේ කරපු දේවල් ටික. හරි මම මෙතනට අරගන්නම් අද ගාන කියලා කියන්නේ 2019 ගාන. හරි 2019 ගාන බොහොම පරිස්සමට කියව ගන්න ඕනේ මේක يعني තියරි එක හරියට දන්නේ නැති වුණොත් ඔයාට මේ ගාන කරගන්න බැරි වෙනවා. right ඒ කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ කියන එක ඒ කියන්නේ address mapping වල කතාව ඔළුවේ නැති වුණොත් වැඩේ කරගන්න ඕගලන්ට අමාරුයි. හරි අප පොඩක් කියවලා බලමු මේක ඉංග්‍රීසි මීඩියම් අය ඉංග්‍රීසි මීඩියම් එක රිෆර් කරන්න. මම සිංහල මීඩියම් දාලා තියෙන්නේ හැමෝටම තේරෙන නිසා ඉංග්‍රීසි මීඩියම් කියන්න. right කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. yes මයික්ස් ටික මියුට් කරලා තියාගන්න පුතේ. හරි. එතන මේ කියලා තියෙන විශාලත්වයේ 32 kbu 32 kb ක්‍රමලේඛයක් වැඩසටහනක් ප්‍රෝග්‍රෑම් එකක් 32 kb භෞතික මතකයක් ඇති පරිගණකයක දාවැඩි වීම සලකන්න. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ සයිස් එකක් 32 kb RAM එකේ සයිස් එකක් 32 kb. right පද්ධතියේ පිටු විශාලත්වය page size එක 4kb. ඒතර page size කියනකොටම අපිට ඔළුවට එන්න ඕනේ නේද? අපි දැන් දැනටමත් අපි දන්නවා logical memory එකේ තමයි අපිට pages හම්බෙන්නේ, physical memory එකේ තමයි frames හම්බෙන්නේ. right එතකොට මේක logical memory එක නම් තාර්කික මතකය නම් ඒක මේ විදිහට pages වලට බෙදලා තියෙනවා. right මේ එක page එක ප්‍රමාණය තමයි 4 kilobyte කියලා කියලා. right එතකොට එක්තරා අවස්ථාවකදී ක්‍රියායනයේ පිටු අගුව දැන් මතකනේ page table එක අපි මේ logical memory එකේ තියෙන මේ pages physical memory එකේ කොතනටද fix කරගන්නේ. මේ මම ඇඳලා තියෙන මේ රතු පාටින් මම අඳින්නේ physical memory එක. එතකොට physical memory එකේ frames තියෙනවා හරියටම page එකේ size එකටම. page size එකයි frame size එකයි දෙකම එකයි. හැබැයි frames ගාන වැඩි වෙන්න පුළුවන්. මේක frame මේකත් පැහැදිලිවම 4kb. මොකද page size එකයි frame size එකයි සමාන නිසා. ඒතර මේක match කරලා දෙන්නේ මෙන්න මේ කියන
page table එකේ. දැන් අපේ page table එකේ අපි ඇත්තටම අපේ පොතේ තියෙන එකේ කතා කරේ මේ දෙන්න ගැන විතරයි. ගාන හදන්නත් මේ දෙන්න ප්‍රමාණවත්. මේ පැත්තෙන් දීලා තියෙන ඇත නැත කියන එක ගැන ගානේ විස්තර කරලා තියෙනවා. right? ඒතර මේක තමයි page table එක. එතකොට මේ logical memory එකේ වැටලා තියෙන addresses වලට අදාළව පිටු අංක ටික දීලා තියෙනවා දශමයේ සංඛ්‍යා විදිහට 0 1 2 3 4 5 6 7 රාමු අංක frame numbers දීලා තියෙනවා ද්විමේ සංඛ්‍යා විදිහට. right? ඕක මාරු කර කර ඔයගලන්ට දෙන්න පුළුවන්. දෙන්නම ද්විමේ දෙන්න පුළුවන්. එක්කෙනෙක් ද්විමේ දීලා එක්කෙනෙක් දශමයේ දෙන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. right? එතකොට මේකේ කියලා තියෙනවා එක්තරා අවස්ථාවකදී පිටුවකුව පහත පරිදි වේ. ඒ කියන්නේ මේ කියලා තියෙන විදිහට page number එක තියෙනවා. එතන මෙන්න මෙතන විස්තර ටිකක් දීලා තියෙනවා. පිටුවකුවේ එක් පේලියකට අදාළ තෝරාගත් ශේෂ්ත්‍ර කීපයක් පමණක් දක්වා ඇත. ඒ කියන්නේ මේ page table එකේ තව fields තියෙනවා. කියන්නේ තව තීරු තියෙනවා. ඒකෙන් තෝරාගත්ත තීරු ටිකක් විතරයි මේගොල්ලෝ පෙන්නලා තියෙන්නේ. රාමු අංකය ද්විමේය ලෙස දක්වා ඇත. මම කලින් කියපු දේ. right? page number එක binary විදිහට පෙන්නනවා. බිඳුව පිටුවේ අතත්ය යොමු. බිඳුව පිටුවේ 0 page එකේ කියන්නේ මේ page එක 0 මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 0 වලින් පටන් ගත්තා කියලා කියන්නේ අහන්න දෙයක් නැහැ. page table එක කියලා කියන්නේ එකට බැඳිච්ච දේවල් ටික. ඒක නිසා බිඳුව 1 2 3 4 5 යන විදිහට තමයි pages ටික හැදිලා තියෙන්නේ. ඒතර මේක කියලා දෙනවා බිඳුව පිටුවේ. ඒ කියන්නේ මේ පළවෙනි පිටුවේ right? ඒ කියන්නේ මෙන්න මේ page එකේ අතත්ය යොමු බිඳුවේ සිට 4095 දක්වා වන අතර. ඒ කියන්නේ ඔය Nokia කියනවා දැන් මේ එක පිටුවක් ඇතුලේ බයිට් තියෙන්න පුළුවන්. මතකනේ අපි මේකේ පින්තූරේ අඳිනකොට ඇඳා. එතකොට මේ පිටුවේ අතත්ය යොමු ඒ කියන්නේ virtual address බිඳුවෙන් පටන් අරගෙන මතකද අපි range එක ලිව්වා. ඒ range එක ලිව්වේ නම් සම්පූර්ණ මතකයට. ඒ වගේම මෙයා කියනවා මේ අදාළ පිටුවට අදාළ පිටුවේ බිඳුවෙන් පටන් අරන් ඒ පිටුවේ තියෙන මේ අන්තිම බයිට් එක අන්තිම බයිට් එකේ ඇඩ්‍රස් එක 4095 කියන. එතකොට මේ මොනවාද? මේ බයිට් එකට එල්ලලා තියෙන logical address එක. right? මේක logical address එක. ඒ කියන්නේ අපිට බොහෝම පහසුවෙන් දැනගන්න පුළුවන් bits බිඳුවේ ඉඳලා 4095ක් වෙනකන්. ඒ කියන්නේ 4 kilobyte කියන එක ඕගොල්ලෝ බයිට් වලට හැරෙව්වොත් එන්නේ 4096 කියන අගේනේ. 4KB කියන කෙනා බයිට් වලට හැරෙව්වොත් එන්නේ 4 වැඩි කිරීම නේද? 1024 තමයි 210 කියන්නේ. බයිට් වලින් එනවා. ඒ කියන්නේ 4096ක් බයිට් තියෙනවනේ ඕක ඇතුලේ. එතකොට මේ බයිට් එකෙන් බයිට් එක ඇඩ්‍රස් කරලා තියෙනවා. කියන්නේ Nokia කියනවා බයිට් addressable කියලා. right? සහ අපි දන්නවා by default මේගොල්ලෝ කතා කරන්නේ byte addressable තමයි කියලා නැත්තම් කියන එක. ඒතර මෙයා බිඳුව ඉඳලා 4095 ඊළඟට කියනවා පළවෙනි පිටුවේ ආතත්‍යයම 4096 සිට 8192. ඒ කියන්නේ මේ ඊළඟ පිටුවේ තියෙන මේ bytes ටික වෙන් කරගත්තම ඊළඟ එක්කෙනා. ඉතින් මෙතනින් 4095 නම් ඉවර වෙන්නේ මේ පුංචි පාට කරන කොටුව 4096 වෙන්න ඕන නේද? ඊළඟ ඇඩ්‍රස් එකනේ. right? මෙයාගේ 4096. මේකේ අන්තිමට තියෙන බයිට් එකේ ඇඩ්‍රස් එක 8191 කියන ඇඩ්‍රස් එක. ওই විදිහට බයිට් එකෙන් බයිට් එක ඇඩ්‍රස් කරලා තියෙනවා. කියන්නේ ලේබල් එක අලවලා තියෙනවා. right? හරි ඊළඟට මේ ඇත නැත පිටුව ගැන කියලා තියෙනවා මේ අන්තිම කොලම් එක. ඇත නැත පිටුව එම පේළිය වළංගු බව දක්වයි. පිටුව එක නම් ඇතුළත් කරන ලද දෑ වළංගු වන අතර
භාවිතයට ගත හැක පිටුව බිඳුව නම් අදාළ අතත්්‍ය පිටුව භෞතික මතකයේ නැත. දැන් මේ කියන්නේ page table එකෙන් මේ physical memory එකට දැන් මේ තාර්කික මතකයනේ මම කළු පාටින් ඇඳලා තියෙන්නේ. එතකොට මේ මෙතන ඉන්න මේ රතු පාටින් ඇඳපු එක්කෙනා තමයි භෞතික මතකය. එතන මේ එක බිඳුව වලින් ඉන්ඩිකේට් කරලා තියෙන්නේ මේ අදාළ page එකක් මේ මෙයා ඇතුළට ගෙනල්ලා දාලා තියෙනවා. මේකේ දාලායි තියෙන්නේ කියලායි ඔය කතා බහ වෙන්නේ. right ඒතර ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 4 වෙනකන් තියෙන pages ටික දාලා මම මේකේ හැටියටම ඇන්දොත් මෙතන තියෙනවා pages 7ක්. right එතකොට බිඳුවේ ඉඳලා 4 වෙනකන් තියෙන ටික දාලා 7 වෙනි page එක දාලා 5යි 6යි කියන pages ටික තාම දාලා නැහැ physical memory එකට. ඒකනේ මේකලෝ කියන්නේ. පිටුව එක නම් ඇතුළත් කරන දේ බලංගු වන අතර භාවිතයට ගත හැක පිටුව බිඳුව නම් අදාළ අතත්්‍ය පිටුව භෞතික මතකයේ නැත. එහෙනම් තාම logical memory එකේ තමයි යා තියෙන්නේ. කියන්නේ memory එකට RAM එකට access දීලා නැහැ. right මේ භෞතික මතකය කියලා කියන්නේ RAM එකට. හරි ඊළඟට මේගොල්ලෝ අහනවා මෙම ක්‍රමලේඛයට අතත්්‍ය යොමු 8200 වන යොමුවට පිවිසීමට අවශ්‍යයයි සිතන්න. right කියන්නේ 8200 8200 කියන එක්කෙනාට අල්ලගන්න ඕනේ. දැන් මේ අපි මේ ඇඳපු දේවල් වලින් අපිට පේනවා ෂුවර් එකටම 8200 කැරකිලා එන්නේ කොතනටද? ඊළඟ page එකට නේද? මෙන්න මේ page එකේනේ 8200 අපිට හම්බෙන්න ඕනේ. දෙසිය කියලා ලේබල් ගහන් ඉන්න කෙනා හම්බෙන්න ඕනේ ඊළඟ page එකේ. මොකද බිඳුව ඉඳලා 4095 වෙනකන් ලේබල් කරපු කට්ටිය බිඳුව. page එකේ ඊට පස්සේ 8100 sorry 4096 ඉඳලා 8191 වෙනකන් දාපු කෙනා first page එකේ. එහෙනම් 8192 තමයි මෙයාගේ උඩ එක්කෙනා පටන් ගන්නෙ පැහැදිලිවම. You don't want Joe? हाँ अम्मी का तो ले अम्मी देवी जो give me a hug okay I don't want you हाँ अम्मी का तो ले ना को अम्मी का जो थी ना give me a hug हाँ right okay okay हाँ run to अम्मी you want this okay thank you I got it right එතකොට මෙතන තමයි 8192 කියන කෙනා පටන් ගන්න. හරි එතකොට මෙයාගේ ඇඩ්‍රස් එක 8192 මේ කොහේ හරි තැනක 8200 කියන එක අපිට දකින්න හම්බෙනවා. right මෙන්න මේ කියන 8200 කියන ඇඩ්‍රස් එක දකින්න හම්බෙන්නේ. දැන් මෙන්න මේ 8200 කියන ඇඩ්‍රස් එක තියෙන බිට් එක තමයි මේ ෆිසිකල් මෙමරි එකේ භාවිතයට ගත යුතුව තිබෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි 8200 කියන මේ virtual address එක. මෙන්න මේ 8200 කියන ඇඩ්‍රස් එක ෆිසිකල් මෙමරි එකට ගෙනල්ලා දැම්මම මෙන්න මේ බිට් එක අපි මේ 8200ටයි ඉති බිට් එක කියන්නේ. මෙයා ගෙනල්ලා ෆිසිකල් මෙමරි එකට දැම්මම එයාව ලේබල් කරලා තියෙන ලේබල් එකේ වෙන විදිහකින් කියනවා ෆිසිකල් ඇඩ්‍රස් එක මොකක්ද? එයාගේ අගය මොකක්ද කියලා තමයි මේගොල්ලෝ අහන්නේ. right මෙම ක්‍රමලේඛයට අතත් යොමු 8200 වන යොමුවට පිවිසීමට අවශ්‍යයි සිතන්නේ කුමන භෞතික යොමුවකට පරිණාමය වේද? 8200 අරගන්න අවශ්‍ය නම් එයා මේ ෆිසිකල් මෙමරි එකට දානකොට මොන විදිහේ ඇඩ්‍රස් එකක් බවටද පත් වෙන්නේ? ඒතර 8200 කියලා කියන්නේ මෙයාගේ ලොජිකල් ඇඩ්‍රස් එක මේ මොහොතේ. එතකොට එයා මොන જાතියේ
ෆිසිකල් ඇඩ්‍රස් එකක් බවට පත් වෙන්නේ කියලා යහන. හරි. ප්‍රශ්නේ පැහැදිලිද? එකයි මම කිව්වේ මේක ටිකක් වෙනස් ගානක් කියලා. ඔව් ළමයි කන්ෆර්ම් කරන්න ප්‍රශ්නේ පැහැදිලිද කියලා. right. හරි. ඔන්න ඔය concept එක තමයි ඕගලන්ට තෝරගන්න ඕනේ. තෝරගත්තම ඕකේ ඇති දෙයක් නැහැ. දැන් අපි දන්නවා 8200 කියලා ඇඩ්‍රස් කරලා තියෙන bit එක RAM එකට ගේන්න ඕනේ. RAM එකට ගේනකොට එයාට අලුත් label එකක් ඇලවෙන්න ඕනේ. මොකද logical address එකට වඩා physical address එක වෙනස්. එතකොට 8200 කියන logical address එක physical address එක විදිහට මොකක් බවටද පරිවර්තනය වෙන්නේ. ඔන්න ඕකයි අපිට දැනගන්න තියෙන්නේ. හරි. දැන් බලන්නකො මේක. ඔන්න මම 8200 කියන logical address එක. දැන් මගේ logical address එක මම මෙතන අඳිනවා. logical address එකේ අගය 8200 මේක දශමය සංඛ්‍යාවක්. අපි දන්නවා address එක තියෙන්නේ ones and zeros විදිහට. එහෙනම් මෙයා ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. එහෙනම් 8200 මුලින්ම ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරලා ඒක ඇඳගන්න ඕනේ. right? හරි. ඔන්න මම 8200 දැන් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. මම පරිවර්තනය කරන්න ඔයගොල්ලෝ දන්නවා ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් 8200 දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා හොයන්න පුළුවන්. සහ එහෙමත් නැත්නම් අර place value ටික ලියලා නේද? ස්ථානීය අගයන් ටික ලියලා 8200 හැඩගස්සවා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් දෙවෙනි ක්‍රමේ කට්ටිය කරනවා ටිකක් අඩුයි. මම ඒක චුට්ටක් මෙතන පෙන්නන්නම් මොකද ඒකෙන් මේක හොයාගන්න හරි ලේසි. ඒතර මගේ ස්ථානීය අගයන් 1 2 4 8 16 32 64 128 256 512 1024 2048 4096 මෙතන එනවා 8192 ස්ථානීය අගයන් පැත්තකට. ඉතින් මට 8200 හදන්න හරි ලේසි මේක. 8192ට එකක් දානවා. 8192ට 8ක් එකතු කරාම තමයි 8200 හැදෙන්නේ. ඒ කියන්නේ මේ ස්ථාන හැම එකකම තියෙන බිඳුව මෙතනට එක වැටෙනවා. මොකද 8192යි 8යි තමයි 8200 හදන්නේ. මේ තැන් තුනත් බිඳුව විදිහටම තමයි තියෙන්නේ. හරි. මේක තේරුණාද? ඔව් ළමයි. කොහොමද 8200 ඇඩ්‍රස් එක හදාගත්තේ කියන එක තේරුණාද ළමයි? ඔබදේ සර් මේ 8200 හදද්දි 8200ට වැඩි එකක් ගන්න බැරිද? 8200ට වැඩි තැනක් ගත්තොත් හොඳයි ඔක අහපු එක. 8200ට වැඩි තැනක් ගත්තොත් ඊළඟ මේ මොකද්ද? ස්ථානීයගේ එන්නේ 8192 දෙකෙන් වැඩි වුණාම එනාගේ
ඒ කියන්නේ පුතේ 16384 එන්නේ. මෙතන එන එක්කෙනා 16384. දැන් මෙතනට පුතේ එක දැම්මොත් මොකද වෙන්නේ? 16000 ගානකින් එහා පැත්තටනේ පටන් ගන්න වැඩි. තේරුණාද? ඔව් සර්. right? එතකොට අපි මේක ලියලා හදනකොට නිතරම අපි බලන්නේ අපි හොයන්න තියෙන සංඛ්‍යාව මොන දෙන්න මැද්දද ඉන්නේ. දැන් අපි 8200 කියන එක නා ඉන්නේ මේ 8192යි 16384යි අතර මැද්දේ. ඒකේ අඩු පැත්තේ කෙනාට එක දාලා තමයි අපි වැඩේ පටන් ගන්න. දැන් මේක මෙහෙම හැදිච්ච නිසා මම පොඩ්ඩක් තව උදාහරණ කීපයක් ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට කිව්වොත් 530 හදන්න කියලා. 530 හදන්න කිව්වොත් 530 ඉන්නේ කවුරු අතරද? මෙන්න මේ දෙන්න අතර. එතකොට ඔයගොල්ලෝ පටන් ගන්න මෙතනට එක දාලා. 512යි. ඒතර 530 වෙන්න ඔයාලට තව 18ක් අවශ්‍යයි. එතකොට ඔයා 18 හදනවා. කොහොමද? 16 ගාවට එකක් දානවා. 2 ගාවට එකක් දානවා. ඉතුරු ටික බිඳුව. right? ඔය විදිහට ලියලා හදන්න පුළුවන්. මොක හරි කෙටි ක්‍රමයක්. හැබැයි මේ ස්ථානීය අගයන් ටික පටල ගන්න නැතුව ලියන්න ඕනේ. 1 2 4 8 16 32 64 128 256 512 1024 ඔය කියන විදිහට. හරි. අපි ගානට යමුකෝ. දැන් ඔන්න මම ඇඩ්‍රස් එක ලිව්වා. දැන් මේක මෙහෙම ලියලා අතෑරියොත් අපි වැඩේ වරද්ද ගන්නවා. හේතුව තමයි ඕගලන්ට කියලා තියෙනව නේද 32 KB ප්‍රෝග්‍රෑම් එකක් අර මුලදිම ප්‍රශ්නේ මුලදිම 32 KB ප්‍රෝග්‍රෑම් එකක් 32 KB භෞතික මතකයක තමයි යන්න හදන්නේ. ඒ කියන්නේ වෙන විදියකින් ඕගලන්ට කියලා තියෙනවා දැන් ප්‍රෝග්‍රෑම් එකට අදාළවනේ ලොජිකල් මෙමරි එක හැදෙන්නේ. මතකනේ අපි අර වැඩේ විස්තර කරලා කතා කරනකොට කතා කරා ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙනකොට ප්‍රොසෙසර්ස් හැදෙනවා. ඒකට අදාළව තමයි ලොජිකල් මෙමරි එක හැදෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ ක්‍රමලේඛයේ කිලෝබයිට් 32ක් නම් ඒකට ගැලපෙන විදිහට තමයි ලොජිකල් මෙමරි එක හැදෙන්නේ. ඒ කියන්නේ ඕගලන්ට එක දෙයක් කෙලින්ම හොයාගන්න පුළුවන්. මොකද්ද? ඕගලන්ට Nokia කියලා තියෙනවා මෙතන total size of logical memory. නැත්නම් maximum logical memory capacity, right? තාර්කික මුළු මතක ධාරිතාව සමානයි 32 KB කියලා කියලා තියෙනවා. right? ඔය 32 KB කියන එක නා සමාන වෙනවා කාටද? අපේ equation එක තියෙන්නේ 2 to the power total bits කියන එක. නේද? ඒක නිසා අපිට ගන්න පුළුවන් 32 KB සමාන වෙනවා 2 බලයක් තාර්කික ලිපිනයේ පිටු. තිස් දෙකයි KB කියන්නේ මොකක්ද? 2 5 වැඩි කිරීම 2 10 වැඩි කිරීම බයිට්. කිලෝබයිට් බයිට් වලට කියනකොට 2 10කින් වැඩි කරගන්න ඕනේ. නේද? මම දැන් ඒක එක සැරේ ලිව්වා. 32 කියන්නේ 2 5යි කිලෝ කැලට 2 10කින් වැඩි කරා. එතකොට බයිට් වලින් එනවා. මේක අපි 2 x කියලා සැලකුවොත්. දැන් ඕගොල්ලෝ මෙතන අරගත්තොත් 2 15 15ක් බයිට් තමයි සමාන වෙන්නේ 2x ට. ඒ කියන්නේ තාර්කික මතකයේ බිටු ගණන සමාන වෙනවා 15කට. ඕක පැහැදිලිද?
ඔව් ළමයි. right. අනිත් අය හරි. දැන් අපි හොයාගත්තනේ තාර්කික මතකයේ පිටු 15ක් තියෙනවා කියලා. දැන් අපි මෙතන මේ දිග ඇරගත්තනේ. බලන්න මේකේ ස්ථානීය මේ කියන්නේ ස්ථාන ටික. ඔයගොල්ලෝ මේකේ බිට්ස් ගාන ගණන් කරොත් අපි මේ ones and zeros ලියපු ලිස්ට් එකේ බිට්ස් ගාන ගණන් කරොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14යි තියෙන්නේ. නමුත් අපි මෙතනදී හොයාගත්ත තාර්කික මතකයේ පිටු ගාන 15ක් තියෙනවා කියලා. ඒ නිසා අපි මේක සම්පූර්ණ කරන්න ඕනේ. එතන 8200 කියන අගය පිටු 15කින් නිරූපණය වෙන්න නම් මේ ඉස්සරහම නැත්තම් 15 වෙනි ස්ථානයට අපි බිඳුව කියන අගය දාගන්න වෙනවා. මොකද අපි හොයපු ඇඩ්‍රස් එකේ තියෙන බිට්ස් 14යි 1s and 0s 14යි. ඒ කියන්නේ මෙතනට බිඳුව කියන එක එනවා කියන එක. හරි. ඔය කරපු දේ පැහැදිලිද? මම මේක මේ පොඩ්ඩෙන් පොඩ්ඩ අහා යන්නේ ඔයගලන්ට පැහැදිලිද කියන එක දැනගෙන යන්න. right. හරි. ඊළඟට ඕගලන්ට කිව්වා නේද මේ page එකේ size එක 4 kilobyte කියලා. අපි වැඩේ පටන් ගන්නකොටම කතා වුණේ. නේ මේක කියලා තියෙන්නේ page size එක 4 KB කියලා මේ. මෙතන කියලා තියෙනවා. අපි ඒක නිසා මෙතන හදාගත්ත එක. page size එකෙන් ඕගලන්ට දැනගන්න පුළුවන් offset එකේ bit කීයක් තියෙනවද කියලා. නේද? මොකද page size කියන එක සමාන වෙනවා පිටුවක තරම කියන එක සමාන වෙනවා දෙකේ බලයක් offset පිටු ගන්න. ඒ කියන්නේ 4 kilobyte සමාන වෙනවා දෙකේ බලයක් අපි ඒක y කියලා ගමු වෙන අකුරක්. 4 kilobyte කියන්නේ මොකද්ද? මෙයා දෙකේ වර්ගය කිලෝ කෑල්ලට දෙකේ 10ක් ඕනේ. එතකොට බයිට් දෙකේ y. right? අපිට ඒ නිසා කියන්න පුළුවන් y සමානයි 12යි කියලා. ඒ කියන්නේ offset එකේ බිටු 12ක් තියෙනවා. සම්පූර්ණ එක 15යි කියලා හොයාගත්ත උඩින් offset එකේ 12ක් තියෙනවා කියලා දැන් මෙතනින් හොයාගත්තා. අනුලම්බය කියලා අපි කියනවා සිංහලෙන්. ළමයි මාව මොහොතකට ඩිස්කනෙක්ට් වුණා. හරි මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ක්ලියර්ලි ඇහෙනව නේද මාව කියලා ඔය පැත්තට? ඔව් සර් එහෙනම්. right. ඔව් සර්. හරි. එතකොට අපි හොයාගත්ත සම්පූර්ණ මතකයේ පිටු 15යි සම්පූර්ණ ඇඩ්‍රස් එකේ තාර්කික මතකයේ මම මෙතන ලිව්ව වැරදි තාර්කික මතකයේ පිටු නෙවෙයි තාර්කික මතක යොමු වෙන්න ඕනේ. තාර්කික මතක යොමුවේ පිටු ගාන 15යි අනුලම්බයේ පිටු ගාන 12යි. එහෙනම් අපිට බොහොම සරලව කියන්න පුළුවන් පිටු අංකයේ පිටු ගාන, page number එකේ පිටු ගාන,
15 අඩු කිරීම 12යි. ඒ කියන්නේ 3යි. දැන් එතකොට මේ අපි ඇඳගත්ත ඇඩ්‍රස් එකේ ලොජිකල් ඇඩ්‍රස් එකේ මෙන්න මේ 3 දෙනා තමයි page number එක වෙන්නේ. නේද? මේ ඉතිරි කට්ටිය ඇඩ්‍රස් එකේ ඉතිරි කොටස ඒගොල්ලෝ තමයි offset එක වෙන්නේ. සර් ඔබ දෙන්න. සර් ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ. අයියෝ පුතේ sorry. හරි. මම කීකේ හිටියේ අපි තාර්කික මතකයේ පිටු ගාන 15යි කියලා හොයාගත්තා. පිටුවක තරම පාවිච්චි කරලා අනුලම්බයේ පිටු ගාන 12යි කියලා හොයාගත්තා. ඊට පස්සේ පිටු අංකයේ පිටු ගණන 3යි කියලා හොයාගත්තා. රයිට්? පොතේ මට තප්පරයක් දෙන්න. හරි. එතකොට සම්පූර්ණ මතකයේ පිටු 15යි, offset එකේ 12යි, පිටු අංකයේ 3යි. ඕක තමයි මම අර ඇඳපු ලොකු ඇඩ්‍රස් එක කොටස් කරගත්තා. page number එකේ පිටු 3ක් තියෙනවා කියලා. අනුලම්බයට ඉතිරි දේවල් ටික තියෙනවා කියලා. right? හරි. මෙතනට වෙනකන් තේරුණාද? කන්ෆර්ම් කරන්න. right. අනිත් අය හරි. right. ළමයි ඕගලන්ට මතකද මෙන්න මෙතන මම ඒක නෝට් එකෙම පෙන්නන්නම් කියලා කල්පනා කරේ. තත්පරයක් ඉන්න. මෙන්න මේ පින්තූරය. මේකේ මම පෙන්නලා තියෙනවා logical address එකට මේ page and offset කියලා තියෙන logical address එක frame and offset කියලා තියෙන physical address. ඒතර page table එකේ තියෙන්නේ page number එකයි frame number එකයි. එතකොට මේ address එකට වෙන්නේ මොකද්ද? page number එක ගැලවිලා page table එකට අනුව frame number එකක් ඇලවෙනවා. එහෙම ඇලවිලා තමයි physical address එක හැදෙන්නේ. page number එක ගැලවිලා page table එකට අනුව frame number එකක් ඇලවිලා physical address එක හැදෙනවා. දැන් අපිට අපේ ගානේදී අපි දැන් හොයාගත්ත අපේ page number එක මොන වගේද කියලා. 0.1 දැන් අපේ ගානේ දීලා තියෙනවනේ page table එක. ඒකේ පිටු අංක දීලා තියෙන්නේ අපිට දශමයේ සංඛ්‍යාවක් විදිහට. එතකොට මේ 0.1 නිරූපණය වන දශමයේ සංඛ්‍යාව මොකක්ද? කියන්න බලන්න. 0.1 නිරූපණය වන දශමයේ සංඛ්‍යාව. ඒ පොඩි කෑල්ල විතරක් ද්විමයාගයක් කියලා හිතන්න. එතකොට මේ 16000 ගණන් 8000 ගණන් 4000 ගණන් නෙවෙයි ස්ථානීයයන් විදියට එන්නේ. එයා පොඩි බිට් 3ක ද්විමයාගයක්. සරලව කිව්වොත් 0.1 කවුද නිරූපණය කරන්නේ? නෑ. චමෝත් උත්තරේ වැරදි. විහංසා හරියටම හරි.
මෙතනින් පෙන්නන්නේ 2. ඇයි එතනින් 2 පෙන්නනවා කියන්නේ? බිඳුවට තියෙන ස්ථානීය අගය 1යි. 1ට තියෙන ස්ථානීය අගය 2යි. බිඳුවට තියෙන ස්ථානීය අගය 4යි ආයිස. ඒ නිසා බිඳුව 1 බිඳුවෙන් පෙන්නන්නේ 2 කියන අගය. ඕක තේරුණාද කට්ටියට? මම කරේ මේ page number එකෙන් නිරූපණය වෙන දශමයේ සංඛ්‍යාව අරගත්තා. ඔව් ළමයි ඒ ටික තේරුණාද? right හරි එතකොට මේ ටිකේ නිරූපණය වෙන්නේ මෙයාගේ නිරූපණය වෙන්නේ 2නේ. දැන් බලන්නකෝ ඔයගලන්ගේ ප්‍රශ්නේ 2ට අදාළව මේ 2 කියන එක්කෙනා මේ තියෙන්නේ පිටු අංකයේ 2 කියන තැන. බලන්නකෝ 2ට අදාළව රාමු අංකය මොකද්ද තියෙන්නේ? බිඳුව 1 බිඳුව. දැන් මං කියවනේ සිද්ධ වෙන්නේ මොකද්ද? page number කෑල්ල ගැලවෙනවා. ඒකට අදාළ frame number කෑල්ල එතනට ඇලවෙනවා. ඇලවිලා physical address එක හැදෙනවා. offset එක මොනම අවස්ථාවකවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට පිටු අංකය ගැලවිලා පිටු අංකය කියන්නේ 2 නිරූපණය වෙලා තිබ්බේ කාගෙන්ද? බිඳුව 1 බිඳුව කියන එක කියලා. මෙයා ගැලවිලා මෙතනට ඇලවෙන්න හදන්නේ කවුද? ඒ જાතියෙම එක්කෙනෙක්ම බිඳුව 1 බිඳුව කියන රටාවම තමයි මෙතනට ඇලවෙන්න හදන්නේ. ඒක තේරෙනවද? 2 කියන්නේ බිඳුව 1 බිඳුව. ඒක තමයි අපි 2 කියලා නිරූපණය කරගත්තේ. එයාව ගැලවිලා එතනට කනෙක්ට් වෙන්න හදන්නේ බිඳුව 1 බිඳුවම තමයි. ඒක තේරෙනවද ළමයි? right එහෙනම් ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එකේ අගය දැන් අපිට උමනා වෙලා තිබ්බේ මේ ලොජිකල් ඇඩ්‍රස් එක 8200 කියන කෙනා ෆිසිකල් එක ගාවට යනකොට එයාගේ හැදෙන ඇඩ්‍රස් එකේ අගය හොයාගන්නනේ අපි මෙච්චර මේ වලි කෑවේ නේද? මෙච්චර මේ ගේම් එකක් ගැහුවේ මෙතනට එන අගය හොයාගන්න. ඒ අගේ වෙනස් වෙන්නේ කවුරු මතද? මෙන්න මේ පිටු අංකයයි රාමු අංකයයි මත. ඉතින් පිටු අංකේ ගැලවිලා ඒකට ඇලවෙන රාමු අංකය ඒ જાතියම කෙනෙක්මයි. ඒ කියන්නේ මේ කියන 8200ට අදාළ මේ කියන ඇඩ්‍රස් එකේ රටාව මොනම ආකාරයකින්වත් වෙනස් වෙනවද? මේ ඇඩ්‍රස් එකේ රටාව මොනම ආකාරයකින්වත් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ගේ මේකට අදාළව තියෙන උත්තරෙත් 8200ම තමයි. තේරුණාද? right මං ගාන හදපු විදිහ පොඩ්ඩක් සමරි කරනවා. right දැන් මේ ඔක්කොම ඕගලන්ගේ කටු වැඩ මේක ස්ට්‍රක්චර් පේපර් එකනේ. නිකම් මෙතනට 8200 කියලා උත්තරේ ලියලා තිබ්බයට ලකුණු හම්බුණා. ඒගොල්ලෝ අපිට දීලා තිබ්බේ දත්ත කොහමද? අපිට දීලා තිබුණා ගානේ ප්‍රෝග්‍රෑම් එකේ විශාලත්වයයි ෆිසිකල් මෙමරි එකේ විශාලත්වයයි.
ඒතර ප්‍රෝග්‍රෑම් එකේ size තමයි logical memory එක. physical memory එක කියලා කියන්නේ RAM එකේ size එක. ඊට පස්සේ කියලා තිබුණා page size එක පිටුවක තරම දීලා තිබුණා. right? එතකොට program එකේ size එක පාවිච්චි කරලා අපි logical memory එකේ address එකේ size එක හොයාගත්තා මෙතන. 15යි කියලා. page size එක පිටුවක තරම පාවිච්චි කරලා අපි හොයාගත්ත offset එක කොච්චර ලොකුද කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ requirement එක උනේ 8200 කියලා address එක වැටලා තියෙන bit එක. 8200 කියලා address එක වැටලා තියෙන bit එක logical memory එකේ ඉඳලා මෙහෙම physical memory එකට ගෙන්න ගන්න ඕනේ. ඒ ගෙන්න ගන්නකොට මෙයාට වැටෙන්න ඕන නැත්නම් මෙයාගේ change වුණාම වෙන address එක මොකක්ද කියලා මේගොල්ලෝ අහලා තිබ්බේ. ඒත් අපි එතනට පාවිච්චි කරපු සංකල්පය තමයි logical memory එකේ තියෙනවා page number offset කියලා දෙන්නේ. ඕක page table එකේ තියෙන page number and frame number කියන values වලට අදාළව සිද්ධ වෙන්නේ offset එක එහෙම්ම තියෙනවා මේ page number එකට අදාළව තියෙන මෙන්න මේ frame number එක මෙතනට ගිහිල්ලා ඇලවෙනවා. කොට මෙතන තියෙන frame number offset විදිහටම. මේ තිබ්බේ logical address එක. මේ තියෙන්නේ physical address එක. ඒතර අපේ ගානේ හැටියට අපිට දීලා තියෙන දත්තවල හැටියට කිසිම change එකක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව තමයි අපේ ගැලවෙන්නේ 0.1 කියන රටාව. එයාට ඇලවෙන්නෙත් එයා සමග ආයි බද්ධ වෙන්නේ රාමු අංකයේ හැටියට 0.1 කියන රටාවම තමයි. ඒක නිසා අපේ ඇඩ්‍රස් එක මොනම ආකාරයකින්වත් චේන්ජ් වෙන්නේ නැහැ. 8200 විදිහටම තමයි ඩෙසිමල් කන්වර්ෂන් එක දෙන්නේ. ඔයගොල්ලෝ මොහොතකට උපකල්පනය කරොත් අපිට ආපු රටාව 0.11 කියලා. මේක නම් අපිට ආපු රටාව ඒ කියන්නේ රිෆර් කරන පිටුව 3. එතකොට 0.11 ගැලවිලා එතනට ඇලවෙන රටාව වෙනස් පේනවද? 1.0 තමයි එතකොට අර 0.11 ගැලවිලා ඇලවෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් එක චේන්ජ් වෙනවා. ඒතර වෙනස් අගයක් එන්නේ. right? ඒතර ඔය වගේ මොඩල් ගණන් කීපයක් ඉස්සරහට මං හිමිහිට දෙනවා. එතකොට අපි ඕක තව ටිකක් වැඩිපුර කරලා ප්‍රැක්ටිස් කරමු. ඒක ඉදිරියේදී අනිත් පාඩම් කරගෙන යන අතරතුරේ ඔය කම්මැලි වෙන වෙලාවට ඔය එකක් දීලා හදවනවා මම ඕගලන්ට කියයි. හරි. මේ කතාව පැහැදිලිද? confirm කරන්න ළමයි. right. හරි. ඒ කියන්නේ ඕගලන්ගේ OS පාඩම ඔතනින් ඉවර වෙනවා. right. එතකොට මතක තියාගන්න operating system වල දැන් ලොකු බරක් තියලා තියෙනවා මේ කියන ගානට. right. ඒක නිසා සැලකිලිමත් වෙන්න equations ටික ඔළුවේ තියාගන්න. right. ඉස්සරහට අපි ඕකෙන් තව ගණන් ප්‍රැක්ටිස් කරලා ඔය වැඩේ හරියට කොට දාගන්න try එකක් දෙමු. sound මදි. හරි. ළමයි පොඩ්ඩක් අනිත් අයත් පොඩ්ඩක් මට confirm කරන්න මගෙන් එන sound එක මදිද කියලා. මම සාමාන්‍යයෙන් සැලකිය යුතු හඬකින් කතා කරනවා කියලායි මට තේරෙන්නේ. right. okay. හරි රමේෂ්. හරි. මොකක් හරි අවුලක් තියෙනවා. හරි. එහෙමනම් අපි යනවා 6 වෙනි පාඩමට. මට පොඩ්ඩක් ඉස්කෝලවල තත්ත්වෙත් චුට්ටක් කියන්න. ඒ කියන්නේ 6 වෙනි පාඩම 5 වෙනි පාඩමට එහා පැත්තේ. දැන් අපි පාඩම් 5ක් ඉවරයිනේ.
පස්වෙනි පාඩමට එහා පැත්තේ. ඒ කියන්නේ 1 2 පළවෙනි පාඩම basic concepts, දෙවෙනි පාඩම introduction to computer, තුන්වෙනි එක number system, හතරවෙනි එක gates, පස්වෙනි එක operating system. ඔයිට අමතරව මොනවාද කරලා තියෙන්නේ? ඉස්කෝලවල තත්ත්වය ඊට අමතරව කරලා තියෙනවා නම් විතරක් මට මෙසේජ් එක එවන්න. එහෙම අමතරව කරලා තියෙනවා නම් එයින් පාඩමක් ගැන අපිට කන්සන්ට්‍රේට් කරන්න පුළුවන්. නැත්නම් අපිට කෙලින්ම නෙට්වර්ක් පටන් ගන්න පුළුවන් 6 වෙනි ලෙසන් එක. right. මට තේරෙන විදිහට වෙන පාඩමකට කන්සන්ට්‍රේට් වෙලා නැහැ. හරි. අපි එහෙනම් නෙට්වර්ක් එක පටන් ගමු. හරි. දැන් ළමයි නෙට්වර්ක් කියන ප්‍රශ්නේ ඕගලන්ට විභාගෙදී නෙට්වර්ක් පාඩමට අදාළව විභාගෙදී ඕගලන්ට එනවා MCQ 6ත් 8ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ 100න් ලකුණු 8ක් එතන කෙලින්ම. ඊට පස්සේ second paper එකේ structured paper එකේ නෙවෙයි අපිට තෝරා ගන්න ප්‍රශ්න තියෙන paper එකේ B කොටසේ තනිකර ගානක් එනවා නෙට්වර්ක් වලින්. ඒකේ තියෙන්නේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න සහ ඔව් චමෝත් 20යි 20 ආවෙත් ඔය වගේ ගානක් තමයි. මේ අපි කරා වගේ OS ගානක් තමයි. right එතකොට මම කියේ හිටියේ second paper එකේ ඔයගලන්ට හම්බ වෙනවා network ගානක්. ඒ network ගානේ එන්නේ network diagram එකක් අඳින්න. network diagram එකක් අඳින්න කියලා කියන්නේ ඒගොල්ලෝ අපිට පොඩි සිද්ධියක් විස්තර කරලා කියනවා. network එකක් හදන සිද්ධියක් විස්තර කරලා කියනවා. ඒකට අදාළව network එක අපිට design කරන්න කියලා. ඒ කරලා සමහර වෙලාවට IP address calculate කරලා දාන්න කියලා. කියන්නේ ගණන් හදන පාඩයකුත් තියෙනවා. ඒක නිසා අපි network පාඩමේදී වැඩිපුරම අවධානය දෙන්නේ network diagram එක අඳගන්නේ කොහොමද? IP address ටික calculate කරගන්නේ කොහොමද? එතකොට IP address calculate කරන්න යනකොට ඕගලන්ට වැඩ කරන්න වෙන්නේ ආයෙත් සැරයක් binary numbers එක. right? ඒක නිසා ද්විමය පරිවර්තනය කිරීම ගැන හොඳට සැලකිලිමත් වෙන්න. right? ද්විමය දශමය කරන විදිය සහ දශමය ද්විමය කරන විදිය ගැන. ටක් ගාලා ඒක පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයගලන්ට මෙතනත් මේ පාඩමේ ආවෙත් ඒ જાතියම එකක් ද්විමය දශමය ද්විමය කරගන්න පොඩි වැඩ වගේක්. network වල එන්නේ toy જાතියේම calculation එකක් සහ ඊට අමතරව diagramming part එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනගන්නවා network devices මොන වගේ දේවල්ද තියෙන්නේ. right? ඔයගොල්ලෝගේ ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ හම්බෙන දේවල් ගැන අපි දැන් කතා කරන්නේ. router එක ගැන, switch එක ගැන, right? කොහොමද ඒවා connect වෙලා තියෙන්නේ, කොහොමද network කරගන්නේ, right? network cable එකක් කොහොමද අපි manage කරගන්නේ? wire එකක් හරහා data යවා ගන්න කොහොමද? signal එකක් හරහා data යවා ගන්න කොහොමද? right? ඔය කියන දේවල්. ඒක තමයි 6 වෙනි පාඩමේ network lesson එකේ තියෙන්නේ මුල ඉඳලා අගටම. ඒක නිසා ඕක ඔළුවේ තියාගන්න. එතකොට MCQ 6ත් 8ත් අතර ප්‍රමාණයක් එනවා මම කිව්වා වගේ. එතන ලකුණු 8ක් සරලව ගත්තොත් සාපේක්ෂව ගත්තොත් second paper එකේ ලකුණු 7.5ක් 100න්. ඒ කියන්නේ ලකුණු 15ක විතර ප්‍රමාණයක්. දැන් ඔයගලන්ගේ මේ දක්වා කෙරිලා තියෙන පාඩම් ටික අරගත්තොත් පළවෙනි පාඩමෙන් ඔයගලන්ට සාමාන්‍යයෙන් ලකුණු 2ක් 3ක් අතර ප්‍රමාණයක් එනවා 100න්. දෙවෙනි පාඩමෙනුත් එහෙමයි ලකුණු 3ක් 4ක් අතර ප්‍රමාණයක් එනවා. තුන්වෙනි පාඩමෙන් ඒකිනුත් MCQ number system වලට අදාළව MCQ 2ක් හෝ 3ක් ඊළඟට structured එකෙත් ලකුණු 2ක විතර ප්‍රමාණයක් හම්බෙනවා. ඒ කියන්නේ ලකුණු 5යි එතන. ඊළඟට gates පාඩමේ තනිකරම ලොකු ප්‍රශ්නයක් සහ MCQ 2ක් විතර වගේ එනවා.
right මම චුට්ටක් ඕක ගැන ඔයගලන්ට සඳහන් කරේ පොඩ්ඩක් ඔය කැල්කියුලේෂන් එක ළඟ තියාගන්න ඔයා ගාව ඒ ලකුණු ටික දැන් තියෙනවද කියන එක. ඒතකොට පළවෙනි පාඩමෙන් ඔයගලන්ට එන්නේ MCQමයි. MCQ 3ක් විතර ඇහෙනවා. දෙකක් තුනක් අතර ගණනක් අපි දෙකක් කියලා හිතමු සරලව. දෙවෙනි පාඩමෙන් ඔයගලන්ට MCQ ඇහෙනවා 3ක් විතර. තුන්වෙනි පාඩමෙන් MCQ 2ක් ස්ට්‍රක්චර් and essay paper වල ලකුණු 2ක් විතර වගේ එනවා. හතරවෙනි පාඩමෙන් MCQ 2ක් essay paper එකේ තනි ගානක්. ඒ කියන්නේ ලකුණු 7.5 අපි දල වශයෙන් 7ක් කියලා අරගත්තොත් ඊළඟට පස්වෙනි පාඩමෙන් MCQs එනවා 3ක් හෝ 4ක් විතර. ස්ට්‍රක්චර්ඩ් වලත් ලකුණු 5කට ආසන්න ප්‍රමාණයක් සමහරවිට සම්පූර්ණ ප්‍රශ්නයක් හැදෙනවා. සමහරවිට ප්‍රශ්නයකින් කොටසක් හැදෙනවා. ඒත් ලකුණු 4ක් විතර. ඒතර ඔන්න ඔය ලකුණු ප්‍රමාණය ඕකලන්ට මේ වෙනකොට පේපර් එකෙන් ගන්න පුළුවන්. පේනව නේද ප්‍රමාණය? 3යි 3යි 6යි 6යි 12යි මෙතන. 7යි 2යි 9යි 4යි 13යි. සම්පූර්ණ 100න් ලකුණු 25ක් සිලබස් එකෙන් කාලක් ඕගලන්ගේ දැන් ඉවරයි. right? ඔය ලකුණු 25න් ඒ කියන්නේ මම කියවන දැන් නෙට්වර්ක් පාඩම කරලා ඉවරනකොට මේකට තව ලකුණු 15ක් විතර එකතු වෙනවා කියන්නේ. ඒ කියන්නේ ලකුණු 40යි. ඒ කියන්නේ ඔයාලට ඔය දේවල් ටික 100%ක් ඔයාලගේ ඔළුවේ තියෙනවා නම් ඔයා IT පේපර් එක පාස්. right 35ට වැඩි ඉන්න ගන්න ඕනේ S එක ගොඩ දාගන්න. ඔයා IT පාස් ඔයා 6 වෙනි පාඩම කරලා ඉවර වෙනකොට. ඒක නිසා නේද? වැඩේ හොඳ බරට ඇඟට ගන්න දෙන්න. right ඔයාලට තව ඔයගලන්ට තව කල් තියෙනවා කියලා හිතුණට ඒ කාලේ හොඳට ප්‍රයෝජනෙට ගන්න. right දැන් නෙට්වර්ක් ප්‍රශ්න ටිකත් එක්ක ලකුණු 40ක් කියන තැනට ඔයගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. හරි. හරි. අපි නෙට්වර්ක් පාඩම පටන් ගමු. එතකොට නෙට්වර්ක් පාඩමේ මුලින්ම අපි කතා කරනවා මේ කමියුනිකේට් කරගන්න අපිට පාවිච්චි කරන්න තියෙන සංරචක මොනවද කියලා. right ඒ කියන්නේ කමියුනිකේට් කරන්න මොනවද අපිට අවශ්‍ය components. right දැන් නෙට්වර්ක් පාඩම කරනවද? පටන් ගන්නවද? ඔව් දැන් මේ මම පටන් ගන්නේ නෙට්වර්ක් පාඩම. ඔයගලන්ට ටියුට් එක හම්බෙලා නැහැ අතට තාම. ටියුට් එක ඔය තියෙන්නේ print වෙන ගමන් ඉන්නේ. මොනවාද පීස් ඒවල තියෙන ටියුට් එක ගන්න බෑ. අවුලක් නැහැ පුතේ. ගිහිල්ලා අරගන්න. මම නෙට්වර්ක් එක දුන්නායින් පස්සේ මේ ටියුට් එක දුන්නායින් පස්සේ ෆීස් ගෙවලා තියෙන නොතියන හැමෝටම ටියුට් එක අරගන්න පුළුවන්. ටියුට් එක අරගන්න තාම තියලා නැහැ ටියුට් එක. මම මේ අද මූලික දේවල් ටික ඔයගලන්ට මෙතනම කියලා දෙන්නේ. right හරි. දරුවනේ මට තප්පරයක් දෙන්න.
right හරි එතකොට network lesson එක කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ 6 වෙනි unit එක 6 වෙනි unit එකට මම වෙනම තීරුවක් පාවිච්චි කරනවා එතකොට ඔයගලන්ගේ lessons ටික මට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් තප්පරයකින් ඉර ගහ ගන්නකම් හරි එතකොට networking කියලා කියන්නේ ඇතර මේ පාඩම ඔයගලන්ට සිලබස් එකේ තියෙන data communication and networking කියලා. දත්ත සංනිවේදනය සහ ජාලකරණය කියන එක. ඒතර මුලින්ම ඇත්තටම දත්ත සංනිවේදනය කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ දත්ත සංනිවේදනයේදී මොනවාද සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා කරගන්න ඕනේ. ඒක තමයි අපි communication කියන එක මූලිකව කතා බහ කරන්නේ. ඒතර communication එකකදී එක පැත්තක ඉන්නවා පණිවිඩය යවන කෙනා. එයාට අපිට කියනවා sender කියලා. නැත්තම් අපි සිංහලෙන් කියනවා යවන්න. right? මෙයා තමයි message එක හදන්නේ generate කරන කෙනා. ඒ වගේම අනිත් පැත්තේ ඉන්නවා මේ message එක receive කරන්න බලන් ඉන්න කෙනා. right? මෙයාට අපි කියනවා receiver. ලබන්නා කියලා. ඒ වගේම තමයි මේ දෙක අතර කමියුනිකේෂන් තියාගන්න. සම්බන්ධතාවය තියාගන්න නැත්නම් පණිවිඩය අරගෙන යන්න මාධ්‍යයක් තියෙනවා. මීඩියම් කියලා කියනවා. right? ඒක ඒ මාධ්‍ය කියන එක guided unguided මේකට කියනවා නියමු සහ නියමු නොවන කියලා. ඔයගලන්ට තේරෙනම වචනේ තමයි wired and wireless කියන එක. right? ඔය විදිහට කරනවා. ඒ වගේම තමයි මේ මාධ්‍ය ඇතුලේ පණිවිඩය අරගෙන යන්න. මාධ්‍ය ඇතුලේ දැන් පණිවිඩය මෙහෙම එක පැත්තක ඉඳලා තව පැත්තකට පණිවිඩය ගමන් කරනවා. ඒතර මේකට තමයි අපි කියන්නේ message එක. නැත්තම් පණිවිඩය කියලා. right? ඕක අරගෙන යන්න මේ network එක ඇතුලේ එක්තරා ආකාරයක නීති පද්ධතියක් තියෙනවා. ඒවට අපි කියනවා protocols කියලා. right? එතකොට මම ඒක උඩින් ලියන්නම් නෑ උඩින් ලියපුවම පොඩ්ඩක් ඒක පැහැදිලි නැති වෙනවා.
right protocol එකට අපි සිංහලෙන් කියනවා නියමාවලිය කියලා right එතකොට පණිවිඩය යවන්නේ ඒ අදාළ ප්‍රොටෝකෝල්ස් වලට අනුව ඒක හරියට අපි අර පාරට වාහනයක් දැම්මම වම් පැත්තෙන් පැදගෙන යා යුතුයි කියන එක. අපිට බෑ දකුණු පැත්තේ පැදගෙන යන්න මොකද මේ පැත්තේ තියෙන වාහන අනිත් පැත්තට පදින අයට. right අපිට විරුද්ධ දිශාවට පදින අය තමයි දකුණු පැත්තෙන් අපේ දකුණු පැත්තෙන් පැදෙන්නේ. අපි අපේ වම් පැත්තෙන් පැදගෙන යන්න ඕනේ වගේ ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ පණිවිඩයක් සෙන්ඩර්ගේ ඉඳලා රිසීවර්ට යවනකොට මාධ්‍ය හරහා ඒක යවන්න ඕන විදිහ. right නැත්නම් ඒ සම්බන්ධයෙන් වූ නීති කොටස කියන්නේ යම් සම්ප්‍රදායන් ස්ටෑන්ඩඩ්ස් ටික. right ඒතර ඕවා තමයි අපිට data communication එකකදී දත්ත සංනිවේදනයකදී හම්බෙන components ටික. right ඒතර components විදිහට ගත්තොත් components පහක් ගැන අපි කතා කරන්නේ. නේද? මේ තියෙන්නේ පළවෙනිය. මේක දෙවෙනිය. මාධ්‍ය කියලා කියන්නේ තුන්වෙනිය. message එක කියලා කියන්නේ හතර. සහ protocol එක කියලා කියන්නේ පහ කියලා අපි කතා කරනවා. right හරි. පැහැදිලිද ඔය කතාව? right හරි ඊළඟට ඔයගලගේ ටියුට් එකේ කතා කරලා තියෙනවා මේ සංඥා වර්ග ටික ගැන right ඒ කියන්නේ අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා සංඥා වර්ග දෙකක් analog signals digital signals කියන right එතකොට ඕගලන්ගේ පොතේ දැනට මෙන්න මේ පොඩ්ඩක් networking කියන මාතෘකාව පොඩ්ඩක් දාලා මේක පොඩි short note එකක් විදිහට අඳ ගන්නකො. ඊට පස්සේ ඕගලන්ට පස්සේ දවසක ඒක පොඩි short note එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right? පාඩමේ මාතෘකාව දාලා networking ඒක 6th unit එක 6 වෙනි පාඩම කියලා මෙතන පැහැදිලි වෙන විදිහට මාතෘකාව ලියන්න. right විනාඩි දෙකෙන් ඇඳ ගන්න ළමයි.
ළමයි ඉවර වෙච්ච ගමන් කියන්න. right දෙන්නෙක් ඉවරයි. තුන්දෙනයි. හතර දෙනයි. ලකිත ප්‍රශ්නයක්ද පුතේ කියලා අහලා තියෙන්නේ නැත්නම් ඉවරයිද? right හරි තාම අන්දර කෙනෙක් ඉන්නවද මම ඉස්සරහට යන්න කියලා බැලුවා right හරි එතකොට මේ දත්ත sannivedanaya සඳහා ඔයගලන්ට පාවිච්චි කරන්න වෙන තරංග ಜಾති දෙක තමයි analog and digital කියලා අපි කතා කරන්නේ right එතකොට තරංග වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා right අපි ඔකට කියනවා signals තරංග කියන දේ ඇත්තට මේක සංඥා කියලා කියන එක තමයි හරියන්නේ signal කියන වචනේ ඉන්නේ සංඥා කියන එකත් එක්ක sorry right ප්‍රතිසම
ඇනලොග් සර් ඔබතේ සර් පොඩ්ඩක් උඩට ගන්න පුළුවන් රයිට් ඇති සහ අංකිත හරි සර් ඩිජිටල් හරි එතකොට සංඥා ಜಾති දෙකයි ප්‍රතිසම සහ අංකිත ප්‍රතිසම තරංගයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලෙදිත් දැකලා ඇති විද්‍යාවට එහෙම ඉගෙනගෙන ඇති මෙන්න මේ වගේ තරංගයකට අපි මේකට කියනවා සයිනාකාර තරංගයක් කියලා right මේකේ විවිධ ලක්ෂණ තියෙනවා ඒ ලක්ෂණ ටික අපි දැන් ඊළඟට කතා කරනවා අංකිත තරංගයක් අපි නිරූපණය කරනවා 1 සහ බිංදු විදිහට. 1 කියන්නේ ඉහළ අගයක් බිංදුව කියන්නේ පහළ අගයක්. මේ ප්‍රතිසම සංඥාවක මේ අංකිත තරංගයක අංකිත සංඥාවක වගේ නිශ්චිත ස්ථාන නැහැ. දැන් අංකිත සංඥාවක තියෙන්නේ එක්කෝ එක නැත්නම් බිඳුව සලකන ඕනම වෙලාවක. හැබැයි මෙයාගේ සලකන වෙලාවල් වලදී එක එක අගයන් අපිට දකින්න පුළුවන්. right? ඒත් ඔය විදිහට තමයි ප්‍රතිසම සංඥාවයි අංකිත සංඥාවයි වෙන් වෙලා ඇඳිලා තියෙන්නේ. ඊළඟට අපි මේ ප්‍රතිසම සංඥාව සම්බන්ධයෙන් qualities තුනක් ගැන කතා කරනවා. qualities තව තියෙනවා. qualities තුනක් ගැන කතා කරනවා. එතකොට ඒ සංඥා පැත්ත ගැන ගත්තම qualities පැත්ත ගැන ගත්තම අපි ප්‍රතිසම සංඥාවක තරංගයේ තියෙන මෙන්න මේ උස right ඒක අපි නම් කරනවා විස්තාර right ප්‍රතිසම සංඥාවක උස අපි කතා කරනවා විස්තාරය කියලා මම මෙතනින්ම කතා කරන්නම් right එතකොට ඒක තරංගයේ උස කියන විදිහට අපි කතා බහ කරනවා ඉංග්‍රීසියෙන් කියනවා amplitude කියලා. එතකොට මේ උස කියන එක කතා කරන්නේ මෙන්න මේ බිංදු අක්ෂය නැත්නම් කාල රේඛාව කියන තැන ඉඳලා. right මේකට අපි කියනවා විස්තාරය. එතකොට මේ පින්තූරෙන් පෙන්නලා තියෙනවා වගේ analog signal තියෙනවා high amplitude analog signals low amplitude සහ medium amplitude. දැන් මේ පින්තූරේ සැලකුවොත් නිල් පාටින් පේන තියෙන්නේ high amplitude එක්කෙනෙක්. කොළ පාටින් පේන්නේ medium amplitude එක්කෙනෙක්. රතු පාටින් පේන්නේ low amplitude තරංගයක්. right ඒ වගේම තමයි මෙයාගේ තව quality එකක් අපි කතා කරනවා සංඛ්‍යාතය frequency. සංඛ්‍යාතය කියලා අපි කියනවා සලකන කාල සීමාවක් යටතේ. ගොඩක් වෙලාවට මේක සලකන්නේ තප්පරයක් කියන කාල සීමාව. සලකන කාල සීමාවක් යටතේ තරංගයක දකින්න හම් වෙන වක්‍ර ප්‍රමාණය. වක්‍ර ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. අපි අරගත්තොත් කාලය තප්පරයක් වෙන ප්‍රමාණයක් අපි මෙතන තමයි බිඳුව මේ තමයි පළවෙනි තප්පර. එතකොට මේම තරංගයක් තියෙන්න පුළුවන් වක්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසකට. මෙයාගේ තියෙනවා වක්‍ර දෙකක්. right
මන් තව ඊට පොඩි එකක් යන්දෝ right ඔය නිල් පාටින් අඳින එකේ තප්පරයක් ඇතුළත වක්‍ර හතරක් තියෙනවා නේද මෙතන ඉඳලා මෙතනට 1යි මෙතන ඉඳලා මෙතනට 2යි මෙතන ඉඳලා මෙතනට 3යි මෙතන ඉඳලා මෙතනට 4යි right එතන අපි මෙයාට කියනවා high frequency එකෙක් කියලා මෙයාට අපි කියනවා low frequency කියලා. right ඒ වගේම තමයි තව එක quality එකක් ගැන අපි කතා කරනවා pace එක කලාව කියලා අපි කතා කරනවා like මෙයාට අපි කියනවා amplitude එක කියලා frequency එකට අපි කියන්නේ සංඛ්‍යාතය කියලා මේකට අපි කියනවා කලාව කියලා කලාව කියන්නේ නේද art කියන එක නෙවෙයි මෙතන pace එතකොට කලාව කියලා අපි හඳුන්වන්නේ මම මෙතන ටිකක් ලොකුවට මේ තරංගය අඳිනවා මේ වැඩේ ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කලාව කියලා අපි කියනවා x අක්ෂයත් එක්ක සාධන ඇන්ගල් එක නැත්නම් කාල රේඛාවත් එක්ක හදන ඇන්ගල් එක අපි කියනවා කලාව කියලා right එතකොට මේක එක එක විදිහට මේ වගේ ලයින් එකක් පටන් ගත්තොත් එයාගේ කලාව වෙනස් right මේ තියෙන්නේ එයාගේ ඇන්ගල් එක මේ තියෙන්නේ තව තරංගයක කලාව right ඒක ඔය විදිහට ඔය කියන qualities තුන අපිට කතා කරන්න පුළුවන් amplitude frequency and pace හරි පැහැදිලිද ඔය කතා කරපු දේවල් ටික right හරි මේකට අක්කාලා නෝට් එකට දාගන්න
right මම පොඩ්ඩක් උඩට කරනවා අම්මේ පොඩ්ඩ පල්ලහට කරන්න ඔස right ඩිජිටල් එක පොඩ ලිය බලගන්න හරි සර් right හරි ඉවර නම් කියන්න ළමයි right හැමෝම ඉවරද තාම කරන්න අය ඉන්නවද නෑ සර් right ඉවර කරගන්නකෝ
right තාම කරන අය ඉන්නවද හරි එහෙනම් මම ඉස්සරහ පැත්තට යනවා right එතකොට ඔය කියන qualities ටිකට අමතරව විස්තරය අපි කතා කරා වගේ තරංගයක උස සංඛ්‍යාතය තප්පරයකට එන තරංගයක වක්‍ර ප්‍රමාණය ඊළඟට කලාව මෙයා පටන් අරගෙන තියෙන නැත්නම් වේව් එක පටන් ගන්න ඇන්ගල් එක ඔය කියන දේවල් වලට අමතරව තව qualities වගේක් ගැන කතා කරනවා මේ මීඩියම් එකක් තුල සිග්නල් එක වේගය ගැන කතා කරන්නේ මේ තාම මම කතා කරන්නේ ඇනලොග් සිග්නල් එක ගැන right එතකොට ඇනලොග් සිග්නල් එක මොකක් හෝ මාධ්‍යයක දැන් උදාහරණයක් විදිහට මම කතා කරන මේ හඬ මං ළඟ ඉන්න කෙනෙක්ගේ කනට ඇහෙන්නේ ඇනලොග් සිග්නල් එකක් විදිහට ඕගල්ලන්ට ඇහෙන්නේ මගේ හඬ මගේ ලැප්ටොප් එකේ තියෙන මයික්‍රොෆෝන් එකෙන් කැප්චර් කරනවා ඇනලොග් සිග්නල් එකක් විදිහට ඊට පස්සේ ඒක කන්වර්ට් කරනවා ඩිජිටල් සිග්නල් එකකට ඊට පස්සේ කමියුනිකේෂන් channel එක හරහා ඕගල්ලන්ගේ මැෂින් එකට හරි ඩිවයිස් එකට හරි එවනවා ones and zeros set එකක් විදිහට ඊට පස්සේ ඒක ඕගල්ලන්ගේ මැෂින් එක ඇතුළේදී ඒ ones and zeros කියන ඩිජිටල් සිග්නල් එක ආයි ඇනලොග් සිග්නල් එකකට පරිවර්තනය වෙලා ස්පීකර් එකෙන් ඇහෙන්න සලස්වනවා right එතකොට එතන කතා කරන්නේ දේවල් දෙකක් ගැන. ඒතර මම කතා කරන්නේ මේ ඇනලොග් සිග්නල් එකක් ගැන. තාම කියන්නේ මම ළඟ ඉන්න කෙනෙකුට මම කතා කරනකොට මම කතා කරන දේ ඇහෙන විදිහ. එතකොට මගේ මම මේ කතා කරන මගේ සංඥාව සිග්නල් එක වාතය හරහා මාධ්‍ය කියලා මට අරගන්න තියෙන වාතය. right? ඒතර වාතය හරහා ගමන් කරන වේගය රඳා පවතිනවා මෙන්න මේ කියන සාධක ටික මත. අපි කලින් කතා කරපු ඇම්ප්ලිටියුඩ් එක ඒ වගේම අපි ඔතන කතා කරලා තියෙනවා ඊළඟ පොයින්ට් එක හැටියට වේව් ලෙන්ත් එක. වේව් ලෙන්ත් එක කියලා කියන්නේ තරංගයක තියෙන දිග. අපි උකට ලස්සන වචනයක් කියනවා තරංග ආයාමය කියලා. ඒතර වේව් ලෙන්ත් එක අපි අරගන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ මුදුන් දෙකක් අතර තියෙන දුර එහෙමත් නැත්නම් නිම්න දෙකක් අතර තියෙන දුර කියලා අපි කියනවා. කියන්නේ අපි තරංග ආයාමය ගැන කතා කරොත් යම් කිසි තරංගයක් සම්බන්ධයෙන් right අපිට අරගන්න පුළුවන් මෙන්න මේ ස්ථාන දෙක අතර තියෙන දුර. අපි ඒක ලැම්ඩා කියන සංකේතයෙන් සංකේත කරන්නේ. එහෙමත් නැත්නම් මේ පහළම ස්ථාන දෙකක් අතර තියෙන දුර. මේක මේ වක්‍රය තුල එක හා සමාන ලක්ෂ දෙකක් අතර තියෙන දුර කියලා ගත්තත් හරිය. නමුත් අපිට මැනගන්න ලේසිම තැන් දෙක විදිහට තමයි අපිට මේ දෙක දකින්න හම්බෙන්නේ. right මෙයාට අපි කියනවා තරංග ආයාමය කියලා. එතකොට ඔන්න ඔය කියපු තරංග ආයාමයයි මෙතන අපි කතා කරපු විස්තරයයි. right sorry විස්තරයයි පාවිච්චි කරලා තප්පරකින් ළමයි v සමාන f lambda කියලා එන්නේ. right විස්තරයකට ඉන්වෝල්ව් වෙන ප්‍රමාණය අඩුයි. yes විස්තරය ගැන මෙතන කියලා තිබ්බට ඇත්තටම තරංග ආයාමයේ ෆ්‍රීකවන්සි එකයි වේව් ලෙන්ත් එකයි ෆ්‍රීකවන්සි එකයි පාවිච්චි කරලා තමයි propagation speed නැත්නම් මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය කියන එකට සමීකරණයක් අපි හදාගන්නේ v සමානයි f lambda කියලා. මේක ඔයගොල්ලෝ 11 වසරේදී නේද ධ්වනීය පාඩමට අදාළවත් කරනවා. right ඒත් අපි සූත්‍රයක් හදාගන්නවා v සමානයි f lambda කියලා. ඒතර v කියන එක අපි හඳුන්වනවා මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය. f කියන්නේ සංඛ්‍යාතය අපි කලින් කතා කරා වගේ. lambda කියන්නේ තරංග ආයාමය.
එතකොට මේ සංඛ්‍යාතය කියන එක මයින්නවා හර්ට්ස් කියන යුනිට් එකෙන් තරංග ආයාමය මයින්නවා මීටර්ස් කියන යුනිට් එකෙන් එතකොට මේ හර්ට්ස් කියන එක අපිට තව ආකාරයකින් පෙන්වන්න පුළුවන් තප්පරයට කියනගේ s-1 කියලත් අපිට නිරූපණය කරන්න පුළුවන් right ඒක නිසා මේ ප්‍රචාරණ වේගය අපිට අරගන්න පුළුවන් ms ඍණ 1 කියලා right එතකොට මේ හර්ට්ස් කියන අගය s-1 විදියට ගන්න පුළුවන් කියලා ඉන්ඩිකේට් කරගමු right එතකොට එහෙනම් මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය propagation delay propagation speed කියලා අපි කතා කරනවා ඒක ms ඍණ 1 තප්පරයට මීටර කියන සංකේතයෙන් නැත්නම් ඒකකයෙන් අපි කතා කරනවා right හරි මේ චුට්ටත් අපි ලියාගමු මෙතන ලියා ගන්නකොට මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය කියන පොඩි මාතෘකාවක් එකක් දාලා ලියා ගන්න මේ කොටස right මම ඒක මෙතන v = f lambda ගාව කියලා තියෙනවා මාධ්‍ය තුල ප්‍රචාරණ වේගය දැන් මේක 2019 පේපර් එකේ තමයි يعني පේපර් එකට අදාළ කියන්නේ 2017 වෙච්ච සිලබස් චේන්ජ් එකත් එක්ක තමයි මේක අඳුන්ලා දෙන්නේ right එතකොට විභාගයට කියලා මුලින්ම මෙයාව සෙටල් වෙන්නේ 2019 තාම මේ සම්බන්ධයෙන් මුකුත් ප්‍රශ්නයක් අහලා නැහැ අපේ පේපර් එකේ 2020 පේපර් එකේ තියෙනවද කියන එක මට තාම මීටර් නැහැ කොහොමද කියන එක
right එක්කෙනෙක් ඉවරයි අනිත් අයත් ඉවරද right right හරි අපි ඉස්සරහට යමු දැන් මේක සම්බන්ධයෙන් ඕගලන්ට පොඩි පොඩි ප්‍රශ්න අහන්න පුළුවන් right මෙන්න මේ වගේ ප්‍රශ්නයක් උදාහරණයක් විදිහට right ඔහොම අහන්න පුළුවන් මම ඉංග්‍රීසි ප්‍රශ්න පොඩ්ඩක් මෙතන ලියන්න සිංහල අය සිංහල ප්‍රශ්න ලියා ගන්න ඕම right ඉංග්‍රීසි ප්‍රශ්න මම යටින් ලියනවා right මේ කරන්න හරි ලේසි පරිස්සමට කරන්න ලේසි නිසා වර්ධින්න පුළුවන් ඉන්නම
ini Shen hari pada simple රොමේෂ් ආයි චුට්ටක් බලන්න උත්තරේ හරිද කියලා. ඔව් චමෝද උත්තරේ හරි. ඒකකේ දාන්න ඕනේ. හරි රොමේෂ්. right එතන මේක හරි ලේසි නේද? අර උඩ තියෙන සූත්‍රෙට දාන්න තියෙන අපිට නේද? E සමානයි f lambda. එතකොට අපිට f දීලා තියෙනවා 50 Hz. lambda දීලා තියෙනවා sorry not 50 නෙවෙයි නේද? 30 sorry 30 Hz. lambda දීලා තියෙනවා 20 meters. right එතකොට අපිට බොහොම සරලව ගන්න පුළුවන් 600 ms minus 1 right. දැන් මේවා අනිත් පැත්ත දදා ඇහුවොත් නේද? සරල සමීකරණයක් විසඳන විදිහට කරන්න ඕන. දැන් දෙවෙනි ගාන දාන්නම් right. දෙවෙනි ගාන try කරන්න. රොමේෂ් උත්තරේ හරි. very good.
අනිත් අය try කරන්න බලන්න. අපිට ඔය ගාන හදලා session එක නතර කරන්න පුළුවන්. ඔව් ඔව් ඔව්. හරි ෂමින්. අල්මයන නෙවෙයි එන්නුනේ මීටර්. right? හරි. හරි ළමයි ඒකම මේ එහෙනම් අපි උදේට පන්ති arrange කරගමු නේද? ප්‍රශ්නයක් නැහැනේ කාටවත්. 10 12 කියන ටයිම් එකට දාගන්නවා. right එතකොට ලබන සතියේ ඉඳලා 10 12 කියන ටයිම් එකේ එන්නේ. right එතකොට මේ ප්‍රශ්නේ හදනකොටත් අපි v සමානයි f lambda පාවිච්චි කරලා මේකේ හොයන්න කියලා තියෙන්නේ lambda. so lambda සමාන වෙන්නේ v බෙදීම f කියන අගයට. එතකොට v අපිට දීලා තියෙනවා 800යි ms ඍණ 1. එයාව බෙදනවා frequency එකෙන් 25 hertz. එතකොට අපිට උත්තරේ එනවා 32ක් 32 එන්නේ meters විදිහට. right? ලබන සතියේ මේක දෙනවා ඒකක එහෙ මෙහෙ කරලා එකක්. එතකොට පොඩ්ඩක් කට්ටිය පටල ගන්නවා. right? ඒක නිසා ඒකට ලෑස්ති පිට එන්න. ටියුට් එක ලබන සතිය වෙනකොට ඔයගලන්ගේ අතට ගන්න පුළුවන් වෙයි. අද කොහොම හරි print කරලා මම බයින් කරනවා. පණිවිඩය දෙනකන් ගිහිල්ලා ටියුට් ඉල්ලන්න එපා. right? මම confirm කරන්නම් ටියුට් එක දුන්නායින් පස්සේ ඉල්ල ගන්න. අනිත් අයට පණිවිඩය දෙන්න. සහ ඊළඟ සතිය අපි එහෙනම් උදේ හම්බ වෙන්නේ. right? කාටවත් ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. එහෙම වුණොත් උදේ 10 12 ටයිම් එක. right? හරි. එහෙනම් හැමෝටම thank you ආවට මම මෙතනින් session එක end කරනවා. recording එක බලා ගන්න පුළුවන්. හෙට website එකේ වැටලා තියෙනවා. right? හරි. thank you very much. ගින් එන්න. thank you sir. right okay. right okay Vihansa.